සුබ දවසක් හැමෝටම. මොන මම අද කෙටි ප්‍රශ්න තව ප්‍රශ්න පහක් ඉතුරු වෙන්නේ. අන්න ඒ ප්‍රශ්න පහ අරගෙන. එතකොට මේ ප්‍රශ්න පහ තමයි ගොඩක් වෙලාවට අමාරු කියලා හිතන්නේ. හරි අපි මේ ප්‍රශ්න පහට යමු බලන්න. බලන්න මේකේ තියෙන මෙහෙම එක. පහත වගවනු ආදායම් වල ලෙස රුපියල් 12000ක් ගෙවන අයගේ වාර්ෂික ආදායම සොයන්න. හරි. එයා ගෙවලා තියෙන්නේ 12000යි. 12000 ගෙවලාලු. එතකොට බලනවා අපි එයාගේ අපෙන් අහන්න වාර්ෂික ආදායම. හරි. එතකොට මුල් ලක්ෂ 5ට බදු ගහන්නේ ඊළඟ ලක්ෂ 5ට 104ක් ගහනවා නේ. හරි. අපි බලමු කොහොමද දැන් වල 12000 කියන්නේ ලක්ෂ 5ට වඩා වැඩි කියලා වල තේරෙනවද? අන්න ඒකෙන් අපි ඊළඟ ලක්ෂ 5ට කීයක් ගන්නවා කියලා බලමු. 104 ගානේ 104ක් නම් ලක්ෂ 5ට කීයද කියලා බලමු දෙවෙනි ලක්ෂ 5. ඒ කියන්නේ පළවෙනි ලක්ෂ 5 ගියා ඊට පස්සේ දෙවෙනි ලක්ෂ 5. හරි බලමු අපි කීයක් යනවද කියලා. එතකොට මෙතන එනවා 5004ක්. කීයද 5004ක්? 20000යි. හරි 20000ක් එනවනේ. එතකොට හැබැයි අපෙන් අහන්නේ ආදායම් වල 12000. හරි. දැන් 20000ක් එනවා. අපිට ඕනේ ආදායම් වල 12000 ගන්න. එහෙනම් අපි මෙහෙම වැඩක් කරමු. අපිට ඕන මෙහෙම හදා ගන්න. 12000ක් මෙන්න ඕනේ. එහෙනම් 12000ක් කියන්නේ අපි කීයකට ගහන්නේ? ඒ කියන්නේ බදු මුදල කීයද කියලා අපි දන්නේ නැහැ. හැබැයි පොලිය දන්නවා 104ක් කියලා. එතකොට මම මේක අතර ගුණ කරනවා. එතකොට එන්නේ මෙහෙම 12000 100 බෙදීම 4 කියලා එනවා. මේ 4 මේ 12 තුනේ සුළු වෙනවා. එතකොට ලක්ෂ 3ක් කියලා එන්නේ. රුපියල් ලක්ෂ 3ක් එනවා මෙතන. එතකොට ලක්ෂ 3ට 12000 පොලිය ගන්න. එහෙනම් දැන් අපේ ආදායම බාධාන ආදායම. එතකොට ආදායම ආයෙ ලක්ෂ නිකන් ඒ ලක්ෂ හැබැයි එකතු කරන්න ඕනේ. දැන් මෙන්න මේ ලක්ෂ 3ත් එකතු කරන්න ඕනේ. එතකොට එනවා ලක්ෂ 8ක්. හරි මෙන්න මේක තමයි උත්තරේ. එතකොට අපි පළවෙනි ලක්ෂ 5 නිදහස් නෑගේ ආදායම. මම පළවෙනි ලක්ෂ 5 නිදහස්. ඊට පස්සේ බලමු ඊළඟට කොච්චරක් මුදලක් එන්න ඕනද කියලා. එතකොට මම කලින් හොයලා බලුවා ඊළඟ ලක්ෂ 5ට 104 කීයක් එනවද කියලා. එතකොට ආව 20000. එහෙනම් අනිවාර්යෙන් ලක්ෂ 5ට වඩා අඩු වෙන. අන්න ඒකෙන් දක් කරා ඒ පද 12000 නම් කීයකට මුදල කියලා. එතකොට මේ මුදල අපි මෙතන හොයාගත්තා. එතකොට මුල් ආදායම මුල් ලක්ෂ 5 පේන ආදායම බද්වලින් නිදහස්. එතකොට මේ ලක්ෂ 3යි මේ ලක්ෂ 5 එකතු වෙලා එනවා ආදායම ලක්ෂ 8ක්. හරි. අපි දැන් දෙවෙනි එක ගන්න. යන්නේ 22. බලන්න මෙහෙම රුපියල් දීලා තියෙනවා නේ. කේන්ද්‍රයේ OH එක මෙන්න මෙහෙම එක. මේක ස්පර්ශකය. ආය මේක ගහලා දෙනවා. මෙන්න මෙතන ස්පර්ශකය මම පොඩ්ඩක් හදිද්දී ඔල් විලා තියෙනවා. හරි. තව ස්පර්ශකයක් තියෙනවා මෙහෙම. හරි මෙහෙම තමයි රූපෙ දීලා තියෙන්නේ. මෙතන B O X B මෙතන A මෙතන C. හරි. එහෙනම් තමයි දීලා තියෙන්නේ. බලන්න මොකක්ද කියලා තියෙන්නේ කියලා. O කියන්නේ වල වෘත්තයේ B ලක්ෂයේ සිට එන්නේ ස්පර්ශක BA BC වේ. හරි. ABC අංශක 70ක් නම් හරි XC යගේ සොයන්න X කියන්නේ මෙන්න මෙතන කොනේ මම මෙතන කොනේ තමයි X කියන්නේ. හරි. එතකොට අපිට කියනවා ABC අංශක 70යි කියලා නේ. හරි. ABC අංශක 70ක් කියලා කියනවා. එතකොට අපි ඉගෙන ගත්ත ලක්ෂ ගැන ගහම ස්පර්ශවල ප්‍රමේයයක් තියෙනවා. මේ කෝණයට මේ කෝණ සමානයි. එතකොට අපිට කියලා දෙන්නේ ABC අංශක 70ක් කියලා. එහෙනම් මේ පොඩි කෝණයක් කියලාද? මේ දෙක සමානයි. ඒ කියන්නේ අපි ABX කෝණය ගත්තොත් ABX සමානයි අංශක 35යි නේ. මොකද මේකේ මේ කෝණයට මේ කෝණ සමානයි. එතකොට මුළු කෝණය 70 කියන්නේ එක කෝණයක් 35ක් වෙනවා. හරි. ඒ වගේ අපි දන්න මෙන්න මේ ස්පර්ශකය ගන්න
එතන කොහොනේ අංශක 90ක් කියලා. BAX එක එන්නේ ඔක්කොම ප්‍රමේය ගන්න. හරි. එහෙනම් අපිට දැන් AXB හොයන්න පුළුවන්. AXB හොයන්නේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි. 180 මේ දෙක අඩු කරනවා. 90 35. තේරෙනවද කියද්ද? 90යි 35 ගිහම මම මෙහෙම ලියන්න 180 වලින් 125 නේ. 90යි 35යි. ඊට පස්සේ මේ දෙක අඩු කරනවා. තේරෙනවද? අංශක 55. හරි. तो මේක කෙලින්ම අර ප්‍රමේයයන් වලට අනුව තමයි අපිට ගන්න දෙන්නේ. මෙතන 70 කියන්නේ මේක කොහොමද 35යි. මෙතන කොහොමද අංශ ගන්නවා කියන අනිවාර්යෙන් ස්පර්ශකේ මේ අර යාකන රේඛාව ලම්බ වෙනවා. අන්න ඒකෙන්ද මෙතන අංශ ගන්නවා කියනවා. ඊට පස්සේ AXB අංශක 55 කියලා ගත්තා. ඒ කියන්නේ x සමාන අංශක 55යි. හරි. ඊළඟ රූපයට ABCD චතුරාශ්‍රයේ විකර්ණය කියන OD සමච්ඡේදන වෙනවනේ. හරි. OD සමානයි OC සමානයි 5 cm. OD සමානයි OC සමානයි 5 cm. චතුරාශ්‍රය හඳුන්වන විශේෂ නම ලියන්න. හේතු දක්වන්න ඕනේ. හරි. චතුරාශ්‍රය හඳුන්වන විශේෂ නමක් ලියන්න හේතු දක්වන්න. හරි. ඔයාලට මතක මෙහෙම එකක්. මේ වගේ රෝගයක් දීලා තියෙනවා. මෙතන O තියෙනවා ABCD. හරි මේක දීලා තියෙනවා. කියන්නේ මෙහෙම ගන්න. OD සමාන OC සමාන 5 cm. OD සමාන OC සමාන 5 cm. හරි. නම් එම චතුරාශ්‍රය හඳුන්වන විශේෂණ නම ලියන්න. හරි. විශේෂණ නම ලියන්න. හරි. එතකොට අර මතක මෙහෙම දෙයක්. සමාන්තර ආශ්‍රය ලක්ෂණ මොනවද? විකර්ණය කියන සමච්ඡේදන. හරි. මේකේ විකර්ණය කියන සමච්ඡේදන වෙලා තියෙන්නේ අපිට දෙවෙනි දත්තන OD සමාන OC විලානේ. හරි. එහෙනම් අපි මේක මොකක්ද ලක්ෂණය කියලා තේරුම් ගන්න ඕනේ. බලන්න අපිට පුළුවන් මේක දෙයක් කරන්න ඕන. සමච්ඡේදන වෙනවා කියනවා. එතකොට මෙන්න මේකට සමාන මේක සමානනේ. හරි. OD සමච්ඡේදන වෙනවා කියලා. ඒ කියන්නේ කොටස් ටික සමානයි. ඒ වගේ මේකට මේක සමානයි කියලා දීලා තියෙනවා. එතකොට ඔක්කොම මේ OA, OD, OC, OB ඔක්කොම සමානයි. එහෙනම් මේ මොකක්ද? මෙන්න මේක කියනවා අපි රොම්බසය. රොම්බසය. එතකොට මේක රොම්බසයක් වෙන්න හේතුව සමාන්තර ආශ්‍රයක් නෙවෙයි. මොකද සමාන්තර ආශ්‍රයක තියෙන්නේ විකර්ණ එකිනෙක සමච්ඡේදන වෙනවා. හැබැයි මේ විකර්ණ සමාන නැහැ සමාන්තර ආශ්‍රයක. රොම්බසක වෙනස විකර්ණ සමච්ඡේදන වෙනවා. ඒ වගේම හැම විකර්ණයක්ම සමානක් වෙනවා. අන්න මේකද තමයි රොම්බසක් කියන්නේ. හේතු අහනවනේ. හේතු මොනවද දන්නවද? විකර්ණ එකිනෙක සමච්ඡේදනය හා සමාන වීම. අන්න ඒකේද තමයි මේක රොම්බසක් වෙන්නේ. තේරෙනවද නේද? ඒක ප්‍රමේයට දැන් මේ වගේ තියරි පාඩයක් තමයි මේ ප්‍රශ්න. හරිද? તો මේ විකර්ණ සමච්ඡේදන වෙනවා. මේක සමාන වෙනවද? ඒ වගේ මේක සමාන. අන්න ඒකේද විකර්ණ ඔක්කොම සමාන. හරි. අපි දැන් 24 වෙනි එක බලන්න මේක දීලා තියෙන ABCD රූපයේ සමාන්තර රාශි වර්ගඵලය 42යි වර්ග සෙන්ටිමීටර. AB හි මධ්‍ය ලක්ෂ E වේ. හරි. වර්ගඵල සමාන වන්නේ ඇයි? මුලින්ම පොඩ්ඩක් ඒ රූපය අඳලා ඉන්න.
මේ වගේ ගන්න දීලා තියෙන්නේ. මෙතන මේක ABCD ලු හරියට දීලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඉඳන් මේකට යා කරලා තියෙනවා. ඒ වගේ මෙතන ඉඳන්ත් යා කරලා තියෙනවා. හරි. ඒ වගේ මේ කොටස සමාන කියලා දීලා තියෙනවා නේ. මෙතන මැද E කියලා දීලා තියෙනවා. හරි. ඔය ටික තමයි දැනට දීලා තියෙන්නේ. මුලින්ම කරනවා AEC හා BCE ත්‍රිකෝණ වර්ගවල සමාන වන්නේ ඇයි? එතකොට ආයෙ ඉගෙන ගන්න ප්‍රමේය මත මොකක්ද ප්‍රමේය? ත්‍රිකෝණයක මෙහෙම එකක්. එකම සමාන්තර රේඛා මේක සමාන්තර රාශියක් වෙනවා. එතකොට මේ පාදේ සමාන්තරයි. ඒ වගේම සමානත් වෙනවා. මෙහෙම ලබන කරගන්න. ඔයාලා මතකයි ප්‍රමේයයක් ඉගෙන ගත්තා සමාන්තර රේඛා අතර තියෙන එකම සමාන්තර රේඛා අතර ඒ වගේ එකම ආකාරයක තියෙන ත්‍රිකෝණ වර්ගවලින් සමාන. අන්න ඒක තමයි මෙතන හේතුව. එකම සමාන්තර රේඛා අතර හා එකම ආධාරක සහිත ත්‍රිකෝණ වර්ගවල සමාන නිසා. සහිත ත්‍රිකෝණ වල වර්ගඵල සමාන නිසා. මේක තමයි හේතුව. කෙලිම ප්‍රමේයක් මේක. මේකට මේ පාද සමානයි. ඒ වගේම එකම සමාන්තර රේඛා දෙක අතර තමයි මේ ත්‍රිකෝණ දෙක තියෙන්නේ. අන්න ඒකෙන් තමයි මේ ත්‍රිකෝණ දෙක වර්ගඵල සමාන වෙන්නේ. හරි. ඊට පස්සේ දෙවෙනි එක AECD චතුරස්‍ර වර්ගඵල. AECD චතුරස්‍ර වර්ගඵල. AECD බලන්න ඔය තියෙන්නේ මෙන්න මේකනේ. AECD මෙන්න මේ ටික. හරි. ඔයගේ වර්ගඵලය තමයි සමාන වෙන්නේ නේ. හරි. අපි දන්නවා මේ මුළු එකේ වර්ගඵලය 42යි නේ. 42යි වර්ග සෙන්ටිමීටර්. හරි. අපේ අහන්නේ AECD. අපි දන්නවා මෙහෙම දෙයක් හැබැයි. මෙන්න මේ ත්‍රිකෝණ වර්ගඵල සමානද කියලා කියන්න බලන්න මට. ABC ත්‍රිකෝණ වර්ගඵල සමානයි. ADC කියන මෙන්න මේකේ සමානයි ABC. මොකක්ද හේතුව? ඒකත් එකම ආධාරයක හා එකම සමාන්තර රේඛා දෙක අතර තියෙන නිසා නේ. එකම ආධාරයකනේ. හරි. එහෙනම් බලන්න අපිට මෙහෙම එකක් ගත්තා. එතකොට මේකේ වර්ගඵල සමානයි නේ. එතකොට මම මේකේ වර්ගඵල අරගෙන ඉන්නවා ඉස්සෙල්ලාම. එතකොට මේක 42යි කියන්නේ මේක සමානව බෙදලා නේ. ඒ කියන්නේ ABC වර්ගඵලය කියන්නේ ABC ත්‍රිකෝණ වර්ගඵලය 21යි වර්ග සෙන්ටිමීටර නේ. හරි. දැන් මම එක කොටසක් ගන්න. ඒ කියන්නේ අපිට AEC නෝන වෙන්නේ. එතකොට මේ සම්පූර්ණ එකේ මම 21ක් කියලා දාන්න. එතකොට මේකේ වර්ගඵල සමානයි. එහෙනම් AEC වර්ගඵලය සමානයි. මේකෙමුත් භාගයක් නේ. ඒ කියන්නේ 21 බෙදීම 2යි වර්ග සෙන්ටිමීටර. හරි. AEC කියන්නේ මෙන්න මේක. අපි දන්නවද මේකේ වර්ගඵලය 21යි මේක 21 බෙදීම 2. එහෙනම් මේ දෙක එකතු වෙන නේද? AECD වර්ගඵලය කියන්නේ. මම මේ හරියට කියනවා. AECD වර්ගඵලය සමානයි 21 දාන්න 21 බෙදීම 2යි. මම පොදු හරිය දෙකක් කියලා අරගෙන යනවා 42 දාන්න 21. 3යි 63යි. ඕන අපිට 31.5යි වර්ග සෙන්ටිමීටර කියලා යනවා. හරිද? તો කරේම ප්‍රමේයම මේ ත්‍රිකෝණ වර්ගඵලය සමානයි. එතකොට මේ මුල් එක 42 කියන්නේ මේකක් 21යි මේ සම්පූර්ණ එක 21. එතකොට මේකයි සමානනේ. එතකොට 21යි දෙක වෙනවා. මේක ගත්තා. ඊට පස්සේ මේකයි ආයෙ එකතු කරා මෙන්න මෙතන
කළා දෙන්නේ 31.5 වර්ග සෙන්ටිමීටර තමයි උත්තරේ එන්නේ. හරි. ඊට පස්සේ අපි 25 වෙනි එකට යනවා. බලන්න දී ඇති රූපේ AB DF සමාන්තර රාශියක් කියලා දෙද. හරි. පොඩ රූප බලන්න. එතකොට මේ 20 වෙන 25 දෙන ගොඩක් වෙලාවට ප්‍රමේයයන් වෘත්ත සම්බන්ධව ගණන්නේ. යා මේකෙන් පොඩ්ඩක් මේ ගණන් හදන්න වෙලා ගන්න කලින් ඒවට වඩා. ඒකෙන් පොඩ්ඩක් පරිස්සමෙන් තමයි හදන්න වෙන්නේ වැඩ මේ ගණන්. කලින් ගණන් ටික ඉක්මනට හදන්න වෙලා මේ ගණන් වල ටික වෙලා විතර කරගත්ත ප්‍රශ්නෙකුත් නැහැ. මොකද ටික සුළු කිරීම කියන හිතන්න දෙන ගොඩක් නේද? හරි බලන්න මෙහෙම එකක් දෙන්න. මේ වගේ වෘත්තයක් දීලා තියෙනවා. මුලින්ම සමාන්තර රාශි මම දානවා. මේ සමාන්තර රාශියක් තියෙනවා. මෙන්න මේ පාදවල දික් කරලා තියෙනවා. මෙහෙම පොඩ්ඩක් අඳගත්තා. එතකොට මේක සමාන්තර රාශියක් කියනවා. ඒතකොට මේ පාදේ සමාන්තරය කියලා පොඩ්ඩක් ලකුණු කරගත්තා. ඒ වගේම සමානයි කියලා තෝරන ලකුණු කරගත්තා. හරිද? එතකොට මෙන්න මේ පාදේ දික් කරලා තියෙනවා. මෙතන අංශයක් 70ක් කියලා දීලා තියෙනවා නේ. හරි. මම අකුරු දාගන්න ABDF මෙතන ABDF මෙතන C කියලා තියෙනවා නේ. මෙතන E කියලා තියෙනවා. හරි. මේක තමයි දීලා තියෙන්නේ. හරි. EDF යගිසරන. EDF මෙන්න මෙතන කොහේ යගේ බලන්න කියලා කියනවා. හරි. අපි දන්නවා ඔයාලා මතක ප්‍රමේයයක් ඉගෙන ගත්තා. වෘත්ත චතුරාශ්‍රය පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය සමානයි නේ. හරි. මෙතන කෝණය කීයද එහෙනම්? මෙතන කෝණය ඇවිල්ලා 70යි. හරි නේද? 70 කියලා එතන කෝණය. හරි. දැන් අපි EDF වගේ EDF මෙන්න මෙතන කොහොමද තමයි අපිට මෙන්න මෙතන කොහොමද ගන්න පුළුවන් නේද? මම EFD අගේ හොයන්න. EFD අගේ සමානයි 180 70 අඩු කරලා 110යි. හරි. දැන් මේක වෘත්ත චතුරාශ්‍රයක් නේද නෙවෙයි අපිට 70 කියලා ගන්න වෙන්නේ. මෙතන 110යි. එතකොට මේකයි මොකද වෙන්නේ? සමාන්තර රාශියක් සමාන්තර සම්මුඛ කෝණ සමානයි. අන්න ඒකෙන් තමයි මෙතන 70 කියලා ගන්න වෙන්නේ. සමාන්තර රාශි සම්මුඛ කෝණ සමානයි. ඔව්. මම ආයෙ කොටක් කියලා දෙනවා ඔයාලට. මෙන්න මෙතන 70 කියන්නේ මෙතන 110 කියලා වල දාන්න ඕනේ. එතකොට මට පුළුවන් මෙන්න මෙහෙම ගන්න. AFD කෝණය AFD මෙන්න මෙතන කෝණය අංශය 110යි. මොකක්ද හේතුව? සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ. සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ සමාන සම්මුඛ කෝණ සමාන්තර ආශ්‍රය සම්මුඛ කෝණ නිසා තමයි මෙතන 110ක් වෙන්නේ. එහෙනම් අපිට EFD ගත්ත හැකි. EFD වෙනවා එතකොට 180 වෙන 110ය. එතන වෙනවා EFD අංශක 70ක් කියලා. හරිද? මෙතන 70ක් කියලා අපි ගත්තා. හරි. දැන් මම අර ඉගෙන ගත්ත මම කලින් කියපු මේ දෙන්නේ වෘත්ත චතුරාශ්‍රයේ පාදයක් දික් කිරීම සෑදෙන බාහිර කොටනේ ඒ අභ්‍යන්තර සම්මුඛ කොටය. එතකොට මේ පාද නැහැ කියලා හිතලා මේ වෘත්ත චතුරාශ්‍රයෙන් මෙතන AB DE කියන වෘත්ත චතුරාශ්‍රය. ඒකේ සම්මුඛ කොටන සමානයි. ඒ කියන්නේ මෙන්න මෙතන කොටයට සමානයි. නිකන් කියන්නේ ඒ කොටය. ඒ කොටය FBD කොටය අංශක 70 වෙන
ඒක ගන්න ප්‍රමේය අනුව. ඔන්න මම ලියන්න වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කොණයට සමානයි. එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන නිසා මේක කෙලිම ප්‍රමේයයක්. වෘත්තයක චතුරස්‍රයක පාදයේ දික් කිරීම සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණය. මෙන්න මේකට සමානයි. හරිද? එහෙනම් මෙතන 70 මෙතන 70. එහෙනම් අපිට දැන් EFB ගන්න පුළුවන් නේද? EDF නබර හරකට EDF සමානයි 180න් 70කට අඩු වෙනවා. තව 70කට අඩු කරන්න ඕනේ. 180 වෙන 140. එතකොට වෙනවා අංශක 40ක් කියලා. හරි නේද? එතකොට මෙතන අපි සමාන්තර රාශියක ලක්ෂණයක් පාවිච්චි කරා. සමාන්තර සම්මුඛ කොණ සමානයි. ඒ වගේම වෘත්ත චතුරස්‍රයක ලක්ෂණ පාවිච්චි කරනවා. වෘත්ත චතුරස්‍රයේ පාදයේ දික් කිරීම සඳහා බාහිර කොණ ඒ අභ්‍යන්තර සම්මුඛ කොණට සමානයි. හරි. එතකොට ගොඩක් ඒවා අපි ඉගෙන ගන්න මේ ප්‍රශ්න. හරි. එතකොට අපි කෙටි ප්‍රශ්න දෙක කතා කරලා ඉවරයි නේද? හරි. එහෙනම් අපිට තියෙනවා ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික ඊළඟ වීඩියෝ එකම අරන් යන්න. එහෙනම් සුබ දවසක්.